නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේදී සම්ප්‍රසාදනී සඳහම් දේශනාව සඳහා ප්‍රතිපර දායකත්වය එකතු කරන්නේ ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා අයේෂා සදමාලි මල්ලවාරච්චි මෙන්නවිය විසින්. ඇගේ බලාපොරොත්තුව තිබෙනවා අප්‍රේල් මාසේ 13 වෙනි දින 68 වෙනි ජන්මදිනයේ යෙදලා තිබෙන සෝමා මල්ලවාරච්චි මෑණියන්ට, ඒ වගේම මාර්තු 23 වෙනි දින ජන්මදිනයේ යෙදලා තිබුණු රෝහණ මල්ලවාරච්චි පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට. ඉතින් අද දවසේදී අපි මේ සියලු පින්නතුන් සමගින් ආරම්භ කරමු සම්ප්‍රසාදනී සදහම් දේශනාව. පින්නතුනේ, කාලානුරූප රටේ ලෝකේ නොයෙකුත් පසුබිම්, නොයෙකුත් වෙනස්කම් ලෝකේ හට ගන්නවා. අපිට ඒ දේ නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙනස්කම් වලට භාජනය වෙති සමහරට අපි මොනත් සමහර අභියෝගයන්ට මුහුණ දෙනවා. යම් අසාධාරණකම් වලට අපි ලක් වෙනවා. හැබැයි මේ හැම දෙයක්ම මැද්දේ වෙනස් වෙන්නේ නැතුව හැම කල්හිම පවතින ධර්මතාවයක් තියෙනවා. ඒකට කියනවා කර්මය කියලා. මේ කර්මය ගැන අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ නිතර සිහි කරන්න කියලා දේශනා කළා. ඒ කොහොමද? කම්මස්ස කෝමි. කර්මය මම තමන්ගේ දේ කරගෙන ඉන්නවා. තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මය. දැන් අපි හිතාගෙන හිටියට අපේ දේ කරගෙන ඉන්නවා කියලා අපි ගීතර ඉඩකට වතු පිටි. නැත්තම් අපි අම්මා තාත්තා ඥාති දරුවෝ ඔය ටික අපේ දේවල් කියලා අපි හිතාගෙන හිටියට ඒ දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය තමයි ඒ දේවල් අපිට ඕන විදිහට වශයෙන් පවත්වන්න බැරි, අපිට අයිති නැති. මේ ජීවිතය අත්හැරලා යද්දී අපිට අත්හැරලා යන්න වෙන අපේ අයිතියක් ගැන හාංකවිසයක් කතා කරන්න බැරි දේවල්. හැබැයි අපි මරණයටපත් වෙලා යද්දී මේ ජීවිතෙන් අපේ දේ කරගෙන දෙයක් ගෙනියනවා. අපිට අයිති දේ, තමන්ගේ දේ කරගෙන දෙයක් ගෙනියනවා. ඒකට කියනවා කර්මය කියලා. ඒ තමයි අපි සිත, කය, වචනය පාවිච්චි කරලා යම් විදිහකටද ක්‍රියා කළේ ඊට අනුරූප පිනක්කෝ පවක් රැස් වුණාද ඒක අපි ගෙනියනවා. ඒ නිසා ඒක කම්මස්සකෝ මේ කර්මය තමාගේ දෙයක් කරගෙන ඉන්නේ කියලා නිතර සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්ම දායාදෝ. කම්ම දායාදෝ කියලා කියන්නේ දෑවැද්ද හැටියට ගෙනියන්නේ අපි කර්මය. දැන් අපි විවාහයක් වෙලා අපිට වෙන ගෙදරකට යන්න සිද්ධ වුණොත් අපි ඉන්න ගෙදරින් අපි ගෙනියන දේට කියන දේ තමයි දායවැද්ද ගෙනියනවා, දායාදී ගෙනියනවා. ඒකත් එක්ක පවරනවා අපිට යම්කිසි දේවල්. ඒ වගේ මේ ජීවිතෙන් වෙන ජීවිතයකට අපි යද්දී අපිට මේ ජීවිතෙන් ලැබෙන දෑවැද්ද තමයි, ඒ පරලොවට ලැබෙන දෑවැද්ද තමයි අපි කරගන්නා වූ කර්මය. හොඳ හෝ නරක කර්මය. ඊළඟට කම්ම යෝනි. අපි ඉපදින තැන තීරණය කරන්නේ අපි ඉපදෙන තැන මොකක්ද, කොයි ආකාරයෙන්ද
ඉපදෙන තැන කොයි සතර අපායද නැත්නම් දෙවියන් අතරද මනුස්ස ලෝකෙද කොයි විදිහටද ඉපදින්නේ ස්ත්‍රියක්ද පුරුෂයක්ද මේ සියල්ල තීරණය කරන්නේ කර්මය විසින්. ඒ නිසා කියනවා කම්ම යෝනිය උපත තීරණය කරන තැන උපතට අදාළ කාරණය. ඊළඟ කාරණය තමයි කම්ම බන්ධෝ. කර්මය තමයි අපි ඥාතියා කරගෙන ගෙනියන්නේ. අපගේ ඥාතියා තමයි කර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ රට අතහැරලා වෙන රටකට අපිට යන්න සිද්ධ වුණා කියලා හිතන්නකෝ. අපිට මේ රට අතහැරලා වෙන රටකට යද්දී අපිව පිළිගන්න හිටියොත් ඉන්නේ කවුද? ඒ රටේ ඉන්න අපේ ඥාති හිතයිෂින් හිටියොත් මොකද කරන්නේ? අපි ගුවන් තොටුපළින් බහිද්දී අපිව පිළිගන්න ඒ පිරිස ඇවිල්ලා අපිට ඒ ගමන් පහසු සලසලා අපි ඒ ප්‍රදේශයේ නවාතැන් ගැන තැනක් හොයාගන්නකම් ඒ නවාතැන් පහසුකම් සපයලා ඒ රටේ තියෙන බලන්න තියෙන දේවල් බලන්න එක්කන් ගිහිල්ලා උපකාර කරන්නේ කවුද? අපගේ ඥාතියා. ඒ වගේ තමයි අපි මෙලොවින් පරලොවට යනකොට ඥාතියෙක් අපිව පිළිගන්නවා වගේ පිළිගන්න ඉන්නේ අපි රැස් කළ කර්මය. හොඳ හෝ වේවා නරක හෝ වේවා කර්මය. ඒ නිසා එකට කියනවා ඥාතියෙක් වගේ අපිට පිහිට වෙන නිසා සමහරට අයහපත් දේ නම් කරේ පිහිටට අනිත් පැත්ත තමයි වෙන්නේ. අපි හිට වෙන්න පුළුවන්. ඒ කෙසේ හෝ අපේ ඥාතියෙක් විදිහට කටයුතු කරන නිසා කම්ම බන්ධෝ කියලා ප්‍රකාශ කරනවා. කම්ම පටිසරණෝ. පටිසරණ කියන්නේ පිළිසරණ. අපි පිළිසරණ කරගෙන ඉන්නේ. අපිට පිහිට පිනිස පවතින දෙයක් හැටියට අපි පවත්වාගෙන ඉන්න දේ තමයි කර්මය. දැන් මේ කාලේ යම්කිසි විදිහකට මිනිසුන්ට යම් ආර්ථික අපහසුතා තියෙන යුගයක් නේ. මේ කාලේ යමෙක් හොඳට කාලා බීලා ඉන්නවනම් පින් දහම් කරගන්නවා නම් ඒ විදිහට කටයුතු කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා නම් ඒත් යම්කිසි කර්මයක විපාකයක්. අපි හැමෝම අනිත් එක සතර පාය වැටෙන්නේ නැතුව මනුස්ස ලෝකෙ ඇවිල්ලා යම්කිසි පිහිටක් සරණ ලබලා මොනවා හරි කාලා බීලා ගියක් දොරක් හදාගෙන ජීවත් වෙන්නේ. ඒ කර්මයෙන් අපිට පිහිටක් ලැබිච්ච නිසා මනුස්ස ජීවිතේ මේ විදිහට හෝ ජීවත් වෙන්න කර්මයෙන් උදව්වක් තිබුණ නිසා. අපිට මේ විදිහට කර්මයේ උදව්වක් තිබුණ නැත්නම් අපි සසරේ දන් දීලම නැත්නම් අපි සසරේ සිල් රැකලා නැත්නම් අපි සසරේ කොයිම ආකාරයක හෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන නැත්නම් මේ විදිනාකාරයේ හෝ සැපක් විඳින්න අපිට පුළුවන්කමක් නම් ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ කර්මයේ පිළිසරණ මත පිහිටා තමයි ඔබත් මමත් අපි හැමෝම මේ විපාක විඳින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දහයාදෝ භවිස්සාමිති. ඒ නිසා යමක් කියයිද කරයිද කයින් වචනෙන් කියයිද වචනෙන් හරි කියයිද නැත්නම් මනසින් සිතයිද මේ දේවල් අපි දායාද කරගෙන ඉන්නවා. ඒක තමයි ඒක යහපත් දෙයක් නෑ. යහපත් විදිහට දායාදයක් ලැබෙනවා. අයහපත් දෙයක් නම් පාපයක් නම් පාපී විපාකයන් භුක්ති විඳින්න සිද්ධ වෙනවා. මේ කර්මයේ ක්‍රියාවලියට අදාළ නැති කාරණය තමයි ඒ කර්මයේ ක්‍රියාවලියට කොයිම ආකාරයකින්වත් අදාළ නැති කාරණයකුත් තියෙනවා. ඒ තමයි ඒකට අපි ලෝකේ සාමාන්‍යයෙන් කතා කරන සාධාරණ අසාධාරණ භාවය අදාළ වෙන්නේ නැහැ. එතකොට මේ සාධාරණ අසාධාරණ භාවය අදාළ වෙනවා නම් තමයි අපිට මේ කර්මය ගැන අපිට කතා කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. අපි මේ කියන්නේ අපිට සාමාන්‍යයෙන් හිතෙනවා මේක අසාධාරණයි. මේ දැන් සමහර සිදුවීම් තියෙනවා. අපි අසාධාරණයට ලක් වෙනවා. අපි නොයෙකුත් අභියෝග වලට පත් වෙනවා. නැත්නම් සමාජයේ නොයෙකුත් වෙනස්කම් වෙනවා. ඒ වෙනස්කම් හමුවේ උනත් අපි කරන කියන දේෙන් කර්ම සකස් වෙනවා. ඒ නිසා අහවල් කෙනා මේක කිව්වේ. අහවල් කෙනා මෙහෙම කරපු නිසා අපි මෙහෙම කරේ. අහවල් කෙනාගේ මේ ක්‍රියාව නිසා අපිට මෙහෙම කරන්න සිද්ධ වුණේ. ඒවා කිසිම ආකාරයක කර්මයට සාධාරණයක් වෙන්නේ නැහැ. අපිට මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් තමයි අද දවසේදී මම මේ පින්වත් පිරිසට දේශනා කරන්නට හිතුවේ. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ ඇතුළත් වන මාර තජ්ජනීය සූත්‍රය තමයි මම දේශනා කරන්න හිතුවේ. මේ දේශනාව දේශනා කරන්න පසුබිම වුණේ අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට සිදුවීමක්. ඒ කියන්නේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ දවස්වල බග්ග ජනපදයේ සුන්සුමාගිරි ජනපදයේ
ආසන්නයේ තිබ්බ බේසකලා වනයේ තමයි වැඩ සිටියේ. එතකොට ඒ වනේ වැඩ සිටිද්දී උන්වහන්සේ කුටියෙන් එළියට වැඩම කරලා සක්මන් කරමින් සිටියා. එතකොට උන්වහන්සේ ඒ සක්මනින් බණ භාවනාව යෙදෙමින් සිටියේදී උන්වහන්සේගේ කය තුළ කුස තුළ බලවත් පීඩාවක් හටගත්තා. ඒක කුසේ බර ගතියක්. නිකන් අර වාත අමාරුවකින් එන තදබල වේදනා ස්වභාවයක් ආවා. ඒක කොයිතරම්ද කියන්නේ නිකන් මේහට පුරවපු මල්ලක් නිකන් බඩේ එලිලා බඩෙන් එල්ලෙනවා වගේ බරක් අපහසුවක් වෙහෙසක් උන්වහන්සේට දැනෙන්න ගත්තා. ඉතින් උන්වහන්සේ ඒ වෙලාවේදී උන්වහන්සේ කල්පනා කරා මේ මොකද කියලා බලන්න. උන්වහන්සේ සක්මණෙන් ඉවත් වෙලා කුටියට වැඩම කරලා කුටියේ තිබුණු ආසනයක් මත වැඩ ඉඳලා තමන්ගේ ඒ කුස පිළිබඳව ආවර්ජනය කළා උන්වහන්සේගේ දියුණු කළ සිතින් යුතුව. ඒ සිතින් ආවර්ජනය කරද්දී උන්වහන්සේ දැක්කා මේ කුස තුළ මේ ආහාර දිරවීමකින් හටගත් රෝගයකුත් නෙමෙයි තියෙන්නේ. වෙන යම් කායික අපහසුතාවයකුත් නෙමෙයි මේ තියෙන්නේ. මේ කුස තුළ කෙනෙක් ඉන්නවා. ඒ කෙනා කවුරුද කියලාත් උන්වහන්සේ හඳුනාගත්තා. මේ තුන් ලෝකෙම වසගේ තබා ගන්නට විරදරන මේ ලෝක ධාතුව වසගේ තබා ගන්න වසවත් මරු තමයි එතන හිටියේ. එතකොට මේ අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ඇත්තටම හටගත්තේ අනුකම්පාවක්. අනුකම්පාවක් හටගෙන මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ප්‍රකාශ කර සිටියා. එම්බ මාරය ඔබ පව් කරගන්න එපා. තථාගතයන් වහන්සේට හිංසා කරන්න එපා. තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට හිංසා කරන්න එපා. තමන්ගේ ජීවිතේ දුක පිණිස පවතින කටයුතු කරගන්න එපා කියලා අවවාද කළා. ඒ අවවාදය ලබද්දී නමුත් මේ වසවත් මරු කියන්නේ මේ ලෝක ධාතුවේ සිටින වසගේ පවත්වා ගැනීමේ හැකියාවෙන් අග්‍ර කෙනා. ඒතකොට එයා හිතුවා මේක නම් වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මේ ශ්‍රමණයන් වහන්සේ මාව දැක්කා කියන කාරණේ පිළිගන්න අමාරුයි. මේක මේ ශ්‍රමණයන් වහන්සේ මාව දැකලා නෙවෙයි මේ කියන්නේ නිකන් හිතලා මතලා කියන කාරණයක් හැරෙන්න. සැබවින්ම නම් මේ ශ්‍රමණයන් වහන්සේ මාව දැක්කා කියන කාරණේ හිතන්න අමාරුයි. අර වසවත් මරු මොකද කළේ? ඒ විදිහට සිතල එතනින් පිටත් වෙලා යන්න නැතුව හිටියා. මේ සිතුවිල්ල පවා මහානුභාව සම්පන්න ဒုတိ ය ශ්‍රාවක මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විසින් දුටුවා. මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ වෙලාවේදී ප්‍රකාශ කර සිටියා මේ මාරය ඔබ හිතන්න එපා මම ඔබව දැක්කේ නැහැ කියලා. ඔබ මේ හිතන්න එපා මම මේ නිකන් හිතලා කිව්වේ කියලා. ඔබ මෙතන මේ කුස තුල ඉන්න ආකාරය මට හොඳටම පේනවා. මම දකිනවා. ඒ විදිහට ඒ වගේම මේ වගේ සිතුවිල්ලක් හිතුවා මේ ශ්‍රමණයන් වහන්සේ දකින්නේ නැහැ මාව කියලා. ඒ සිතුවිල්ලත් මම දැක්ක. ඔබ මෙහෙම සිතුවිල්ලක් සිතුවා නේද? ඒ නිසා ඔබ තථාගතයන් වහන්සේට හිංසා කරන්න එපා. තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට හිංසා කරන්න එපා. තමන්ගේ ජීවිතයට අයහපත විපත පිණිස පවතින අයහපත් දේ අපි කතා කරන නරක කර්ම රැස් කරගන්නට එපා කියලා ප්‍රකාශ කර සිටියා. ඒ විදිහට ප්‍රකාශ කළා සිටියට පස්සේ ඒ වසවත් මරු මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ මුඛයෙන් පිට වෙලා ගිහිල්ලා දොරකඩ ආසල හිටගත්තා. හිටගත්තේ සාමාන්‍ය කෙනෙක්ට පේන ආකාරයෙන් නෙවෙයි නොපෙනෙන විදිහට තමයි හිටගත්තේ. එතකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දේශනා කරනවා මාරය ඔතන ඉන්න කෙනත් ඔබත් මම නොදකින්නවා කියලා හිතන්න එපා. ඔබවත් මම දකිනවා. ඔය දොරකඩ සිටගෙන ඉන්න ඔබවත් මම දකිනවා. ඔබ ඉන්න ආකාරයත් මම දකිනවා. ඔබට කාරණයක් කියන්න තියෙනවා කියලා කාලයේ අඳුරු වලාවන්ගෙන් විසිලා තිබුණු අතීත සිදුවීමක් අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මේ සිදුවීම සිද්ධ වුණේ මේ මහා භද්‍ර කල්පයේ පළමුවෙන්ම පහළ වුණු කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහොම අපූර්ව යුගයක් තිබුණා. මේ යුගයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා විදිහට සිටියේ විදුර මහරහතන් වහන්සේත් සංජීව මහරහතන් වහන්සේත්. විදුර මහරහතන් වහන්සේ කියන්නේ මහානුභාව සම්පන්න සුවිශේෂී හැකියාවන්ගෙන් අන් අයට නොමැති අසමාන වූ
සුවිශේෂී හැකියාවන්ගෙන් යුක්ත මහරහතන් වහන්සේ නමක්. විදුර කියන වචනේ අර්ථයක් තිබෙනවා මේ සුවිශේෂී හැකියාවන්. අන් අයට සාධාරණ නොවුණු හැකියාවන්ගේ යුක්තයි දක්ෂ කෙනෙක් කියන අර්ථය. ඒ නිසා මේ විදුර ස්වාමීන් වහන්සේ ප්‍රකට වෙලා තිබුණා විදුර විදුර කියලා. විදුර ස්වාමීන් වහන්සේ කියලා දෙපාරක්ම විදුර කියලා තමයි උන්වහන්සේගේ නම හැඳින්වුනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ ဒုတိ ය ශ්‍රාවක වැඩ සිටියේ කාලේ සංජීව මහරහතන් වහන්සේ සංජීව මහරහතන් වහන්සේට හරි අපූර්ව සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි සංජීව මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක එක් ගස් වෙනක නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා සිටියා. එතකොට මේ අසලින් ගොපල්ලෝ ගොවියන් එතනින් පිටත් වෙලා ගියා. පිටත් වෙලා යනකොට මේ නිසල්මනේ වැඩ ඉන්න මේ අපගේ සංජීව මහරහතන් වහන්සේව දැක්කා. ඒ සංජීව මහරහතන් වහන්සේව දැකලා ඒ පිරිස ගිහිල්ලා දැන් ඒ පිරිස ගොවිතැන් කටයුතු වලට ගිහිල්ලා ගොපළු කටයුතු වලට ගිහිල්ලා ආයෙද්දිත් ඒ ආකාරයෙන්ම ඒ සංජීව මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මේගොල්ලෝ ගිහිල්ලා බැලුවා කතා කළා එහෙම බැලුවා අතපත ගාලා බැලුවා හෙල්ලෙන්නේවත් නැහැ. මේගොල්ලෝ කල්පනා කරා මේක හරි අපූර්ව ශ්‍රමණයන් වහන්සේ නමක් නේ. දැන් මේගොල්ලෝ මේ පිරිස ඒ කාලේ දැනන් හිටින්නේ නිරෝධ සමාපත්තියක් කියලා දෙයක් ගැන දැනන් හිටියේ නැහැ. ඉතින් මේ පිරිස කල්පනා කළේ එහෙනම් මේ සංජීව රහතන් වහන්සේ මේ සංජීව ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන්ම පිරිනුවන් පාර නැත්නම් අපවත් වෙලා මේ පුදුම වැඩක් මේ ශ්‍රමණයන් වහන්සේ සෑම කෙනෙක්ම අපවත් වෙන්නේ එක්කෝ මේ සතපෙන ඉරියව්වෙන් නැත්නම් ඒ ශරීරය කඩා වැටෙනවා ඒ යම් මොන ඉරියව්වකින් මරණයටපත් වුණා. නමුත් මුන්නහන්සේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන්ම අපවත් වෙලා ඒ ඉරියව්වෙම වැඩ ඉන්නවා. හරි පුදුමයි කියලා ඒ ස්වාමීන් වහන්සේට වන්දනා කරලා ඒ ස්වාමීන් වහන්සේගේ ශරීරය ආදාහනය කරනවා කියන අදහසින් ඒ පිරිස ලී ගෙනල්ලා දැව ගෙනල්ලා උන්වහන්සේගේ ශරීරය වට කරලා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළා. ඒ කියන්නේ ඒ දැවගොඩ ධාවනය කළා. ඒ උන්වහන්සේව ආදාහනය කරා කිව්වට හැබැයි උන්වහන්සේව දැවුනේ නෑ. මොකද නිරෝධ සමාපත්තියෙන් සමවැදලා ඉන්න කෙනෙකුගේ ජීවිතේට කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ. උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින අතුරු කිසිම සතෙකුට හෝ කිසිම ආයුධයකින් හෝ කිසිම උපක්‍රමයකින් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමකට අංශු මාත්‍රයක හෝ හානියක් කරන්න බෑ. අඩුම තරමින් ඒ සිවුරු පිරිකර පවා නිරෝධ සමාපත්තියට සම්බන්ධ කලින් අදිෂ්ඨාන කරනවා මේව නොවනසේවා කියලා. එතකොට ඒ නිසා ඒවටවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අර දැවගොඩ ඇවිල්ලා ගියා. ඉතින් ඒ පිරිස දුකෙන් පිටත් වෙලා ගියා. අනේ මේ මහා ශ්‍රමණයන් වහන්සේ සුන්දර ශ්‍රමණයන් වහන්සේ මේ විදිහට අපවත් වෙලානේ කියලා පිටත් වෙලා ගියා. නමුත් අර ස්වාමීන් වහන්සේ දවස් 7ක් ඒ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ ආසනෙන් නැගී සිටිලා උන්වහන්සේ අර අලු ගසලා දාලා දුවිලි ගද්දි ගසලා දාලා උන්වහන්සේ නැවත අර ගමට පිණ්ඩපාතේ වැටියා. දැන් මිනිස්සුන්ට හරිය පුදුමයි. දැන් අපවත් වෙලා කියලා හිතාගෙන තමන් විසින්ම ආදාහනය කරපු ස්වාමීන් වහන්සේ යලි පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් මේ සිදුවීම දැකලා මේ සිදුවීමේ කරුණු කාරණා ඉතින් කකුසඳ බුදුරජාණන් වහන්සේගෙන් දැනගන්න ඇති. දැනගෙන මේ පිරිස බොහොම පැහැදිලා මේ ආයෙත් ඉපදුනා කියන අදහසෙන් සංජීව කියන එකේ අදහසක් තියෙන නේද ජීවත් වුණා කියන සංජීව ස්වාමීන් වහන්සේට සංජීව ස්වාමීන් වහන්සේ කියලා දෙපාරක්ම නම් කියලා ආමන්ත්‍රණය කරනවා. කියන්නේ නැවත ජීවත් වෙන සංජීව ස්වාමීන් වහන්සේ කියන අර්ථයෙන් සංජීව ස්වාමීන් වහන්සේ කියලා සංජීව මහරහතන් වහන්සේ කියලා හඳුන්වන්න පටන් ගත්තා. ඉතින් මේ යුගයේ මේ කාරණා දෙකම අපිට තේරෙනවනේ මේක හරිම සුන්දර යුගයක් කියලා. ඒතර මේ යුගයේ බොහෝ රහතන් වහන්සේලා පහළ වුණා. බොහෝ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා පහළ වුණා. මෙන්න මේ කාලයේ අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මාරයා කියන තනතුරේ ඉපදලා හිටියා. මේ කාරණෙන් අපිට මේ සූත්‍ර දේශනාවෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් කාරණයක් තමයි මාරයා කියලා කියන්නේ හුදෙක් සංකල්පයක් නෙවෙයි. එහෙම කර්මානුරූපව උපදින කෙනෙක් ඉන්නවා.
කර්මානුරූපව එතනින් චුත වෙනවා. චුත වුණාම ආයෙත් කර්මානුරූපව කෙනෙක් එතන ඉපදෙනවා. එයාට පිරිසකුත් ඉන්නවා. ඒවා හුදෙක් සංකල්ප නෙවෙයි. ඒ නිසා අපි ඒව තේරුම් ගන්න ඕනේ කාරණා. නමුත් අපි මේ දේශනාවේ අරමුණේ කාරණේ තේරුම් කිර දීම නෙමෙයි. නමුත් මේ වසවත් මේ ඒ කාලේ හිටපු දුසී කියන මාරයා කල්පනා කළා. දැන් මේ ඒ කාලේ ස්වාමීන් වහන්සේලා මේ සිල්වත් සීලය ආරක්ෂා කරන ගුණධර්ම දිනු කරන ස්වාමීන් වහන්සේලා ධර්මය පුරුදු කරනවා. ධර්මය පුරුදු කරලා ඒ සත පවත්තන තැන මේ මාරයට හිතා ගන්න බෑ. උන්වහන්සේලා මේ චුත වෙන තැන ආයෙ හිතා ගන්න බෑ. චුත වෙලා ආයෙ උපදිනවද නැද්ද මොකද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. එතකොට හිතුණා මේ මගේ වසකිය මිදෙනවනේ මෙයාලා. මෙයාලා මගෙන් ගැලවිලා මට නොතේරෙන තැනකට යනවනේ. කියලා සංවේගයටපත් වුණා. දුකටපත් වුණා. මොකද එයාගේ අරමුණ තියෙන්නේ අනිත් අයට ලෝකයට සිත සලසනක නෙවෙයි. තමන්ගේ වසකේ පුළුවන් තරම් පිරිස රඳවා ගන්න එක. සියලු දෙනා තමන්ගේ වසකේ තියාගන්න එක තමයි එයාගේ අරමුණ. ඉතින් මේ අරමුණේ ඉන්න නිසා මෙයා කල්පනා කළා මේක වළක්වන්න ඕනේ කියලා. හොඳ වැඩක් කරන්නම් කියලා. ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සුන්ට ආවේශ වුණා. සිත්වලට නොයෙකුත් අරමුණු දෙන්න ගත්තා. ස්වාමීන් වහන්සේලාගේ අගුණ පෙන්වන්න ගත්තා. අගුණ පේන විදිහට සිතුවිලි අරන් දුන්නා. නොයෙකුත් විදිහේ කටයුතු කරමින් මිනිසුන්ගේ සිත් කලබන්න උත්සාහ කරා. ඒ විදිහට සිත් කලබද්දී කලබල දමද්දී ඒ මිනිසුන්ගේ අතින් ඒ ස්වාමීන් වහන්සේලාට භික්ෂු සංඝයාට දොස් නැගෙන ආකාරයට කටයුතු කරන්න පෙළඹෙව්වා. එතකොට මේ මිනිස්සු මේ කරුණු කාරණා කිසිවක් දන්නේ නැහැ. ඒ මිනිස්සු මොකද කළේ? ඒ මිනිස්සු පුළුවන් තරම් අර බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝරත්නයට බයින්ට පටන් ගත්තා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මෙයාගේ අරමුණ තිබුණේ මේ විදිහට දොස් නගත්තේ මේ ස්වාමීන් වහන්සේලාගේ අර තියෙන සුපේශලකාමී සංසිඳීම නැති වෙලා ගිහිල්ලා උන්වහන්සේගේ ලාගේ ධර්ම මාර්ගය සිදුරු හටගනි. එතකොට Tamanට ඒක උන්වහන්සේලාගේ ජීවිතේට බලපාම් කරන්න පුළුවන් ආකාරයේ ඉඩකඩක් ලැබෙයි කියලා. මොකද භික්ෂුන් වහන්සේලා වේවා ශ්‍රාවකින් වේවා යමෙක් සතර සතිපට්ඨානය තුළ රැඳෙනම නම් ඒකට කියනවා පියවරුමේ කියලා. ඒ සතර සතිපට්ඨානයේ නැමැති පියවරුමේ තුළ රැඳෙන කෙනාට බාහිර ලෝකයේ අයට කරන්න පුළුවන් බලපෑමක් නැහැ. ඔහු ආරක්ෂා වෙලා තියෙන්නේ. ඉතින් මේ සතර සතිපට්ඨානෙන් බැහැර කරන්න හිතාගෙන මේ විදිහට නිന്ദා අපහාස ලැබෙද්දී ඒ දානි හරියට ලැබෙන්නේ නැති වෙද්දී බැහැරට යයි කියලා හිතලා තමයි මේ විදිහට කටයුතු කළේ. ඉතින් ඔහු මිනිස්සු මේ දේවල් කිසි දෙයක් දන්නේ අර වසවත් මරුගේ වසගේට ගිහිල්ලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න ගත්තා. සමහර කෙනෙක් කිව්වා හිස මුඩු කරගත්ත කාලකන්ණි වගේ කියලා. දැන් කොණ්ඩේ කෙස් බාලා ඉන්න දැකලා මේ හිස මුඩු කරගෙන කාලකන්ණි වගේ නිකන් අර මීයෝ අල්ලන්න බකමූණ අර හෙල්ලෙන්නේ නැතුව බලන් ඉන්නවා වගේ හෙල්ලෙන්නේ නැතුව හිටියාම නිකන් හරි ශ්‍රේෂ්ඨ එකක් කියලා හිතාගෙන ඉන්නේ. අර බකමූණොත් ඉන්නේ මීයෝ අල්ලන්න. එහෙම කිය බැලුවත් මේ සූත්‍ර දේශනාවේ බැනපු ආකාරයේ පවා විස්තර විභාග වශයෙන් සඳහන් වෙනවා. ඊට පස්සේ මෙයාලා කියන අපිත් භාවනා කරනවා අපිත් මේ ධර්මයේ හැසිරෙනවා කියලා කියාගෙන මේ බිම ඇඟ පාත් කරගෙන මූණ යටට එල්ලගෙන මොකද්ද මේ කරන්නේ? හරියට නිකන් මේ හෙවල් තඩියෙක් ගම් යූරේ වළං ඉන්නවා වගේ. ගම් යූරේ අර මාළු අල්ලන්නේ කුරුමාණන් අල්ලනවා වගේ හෙවල් තඩියෙක්. නැත්තම් ওই බලල් තඩියෝ වක්කඩයින්ට වෙලා මීයෝ අල්ලන්න බලන් ඉන්නවා වගේ. බූරු මේ කී බයින්ට ගත්තා. ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට බයිනවා. බර අදින්න කම්මැලිකමේ දැන් ස්වාමීන් වහන්සේලා රස්සා කරන්නේ නේ. ඒකට කියනවා මේ රස්සා කරන්න කම්මැලිකමේ ඉන්නේ හරියට නිකන් අර බර අදින්න කම්මැලිකමට බූරු කුණු ගොඩවල් අස්සිරින් ගන්න යනවා. ඊට පස්සේ හන්දි ගාන ඇවිද කෑම හොයනවා. ඒ වගේ බූරුව කියන මේ කටයුතු කරනවා කියලා කියන්න පුළුවන් සැර වචන වලින් බැන දානෙවත් පිළිගන්නේ නැතුව දොස් කියන්න පටන් ගත්තා. නමුත් මේ සිදුවීම් සියල්ලම බුදුන් උත්තර පේනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට එතකොට අරහත්ත්වයටපත් නොවු ස්වාමීන් වහන්සේලා තාම ධර්මයට හැසිරෙන ස්වාමීන් වහන්සේලා වැඩ සිටියානේ. ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කර සිටියා පින්වත් මහණෙනි ඔබ කලබල වෙන්න එපා. මේ අහවල් කෙනාගේ වැඩක්. මේ වසගේ පවත්වා ගන්න වෙරදරන කෙනාගේ වැඩක්. එයාට ඒකේ උත්සාහය අසාර්ථක වෙලා තමයි මේ කාරණේ කරන්නේ. මේ ඔයා මේ ස්වාමීන් වහන්සේලාට අවවාද කළා
සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් වාසය කරන්න. සියලු දිශාවන් වලට මෛත්‍රී සිත පතුරවන්න. සියලු සත්වය වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් මෙත්සිත පතුරවන්න මේ සෑම දිශාවකටම. ඒ වගේම කරුණාසිත සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියන කරුණාවෙන් අනුකම්පාව පෙරටු කරගත්ත කරුණාසිතින් වාසය කරන්නට කියලා දේශනා කළා. එතකොට ඊළඟට දේශනා කළා මුදිතාවෙන් අන් අයගේ සැපේ දැකලා සතුටු වෙන සිතකින් වාසය කරන්න. ඒතර තමන්ට දානෙ ලැබුණ නැතත් ඒ දානේ වළඳලා කෑම කාලා ජීවත් වෙන මිනිස්සු දිහා බලලා සතුටින් ඒ සතුටු සිතින් වාසය කරන්න කියලා ඒ මුදිතාව භාවනාවක් වශයෙන් උද්දීන කරගන්නට කියලා දේශනා කළා. ඊට පස්සේ සියලු දේ කෙරෙහි උපේක්ෂාව බලවත් කරගෙන උපේක්ෂා සිත කම්පා නොවන සිත දිනු කරගන්න කියලා උපේක්ෂා මූලික කරගෙන ධ්‍යාන සමාධි සමාපatti උපදවගෙන වාසය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ ආකාරයෙන් ඒ ස්වාමීන් වහන්සේලා ඒ ධ්‍යාන සමාපatti උපදවාගෙන වාසය කරමින් කටයුතු කළා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාට අර මිනිස්සු කොයිතරම්නම් බාධා කළත්, හිරැහැල කරත්, නොයෙකුත් ආකාරයෙන් හිංසා පීඩා කරත් ඒ කිසිම දෙයක් මේ ස්වාමීන් වහන්සේලාට බාධාවක් වුණේ නැහැ. පීඩාවක් වුණේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා ඒ සියලු දේ විසුවා. උන්වහන්සේලාට සමහරලාට දානි ලැබුණේ නැහැ. සමහරලාට ඒ දානේ වඩන්න ගිහලා ගිහිල්ලා පින්ඩපාත ගිහිල්ලා නිന്ദා පහස විතර ලැබුවේ. කලාතුරකින් ඒ මගපල්ලාභී ගිහි ශ්‍රාවකයන්ගෙන් ලැබුණු දානයක් හැරෙන්න නොයෙකුත් අපහසුතාවයන්ට භුක්ති විඳිනවා. නමුත් උන්වහන්සේලා ඒ සතර බ්‍රහ්ම විහරණ පාදක කරගෙන තමන්ගේ දහම් මඟ දියුණු කරගත්තා. ඉතින් ඒ නිසා ඒ කාලෙත් නොඅඩුවම මාර්ගඵලලාභී ශ්‍රාවකයන් පහළ වුණා. උතුම් රහතන් වහන්සේලා පහළ වුණා. හැබැයි අద్భుත කාරණේ අපි කතා කරන මාතෘකාව ඒ තමයි කර්මය කියන කාරණේ. මේ මිනිස්සු අර ස්වාමීන් වහන්සේලාට දොස් නැගුවේ, දන් පූජා කළේ නැත්තේ, නොයෙකුත් වචන කියමින් නිඳා කළේ, ගැරහුවේ හුදෙක් තමන්ගේ හිතේ තමන්ට උමනාවටම හටගත් දේවල් නිසා නෙවෙයි. බාහිර බලවේගයකින් දුන්න අරමුණු නිසා. හැබැයි ඒ කාලේ මැරෙන අයගෙන් අති බහුතරය නිරයේ ගිහිල්ලා ඉපදුණා. මේ දේශනාවේ සඳහන් කරන්නේ අඩුමතරමේ සතර අපාය කියලාවත් නෙවෙයි. නිරයේ කියලා සඳහන් කරන්නේ. බහුතරය ගිහිල්ලා ඉපදලා තියෙන නිරයේ. කොයිතරම් භයානකද? ඒ කියන්නේ බාහිර කෙනෙකුගේ උමනාවකට බාහිර කෙනෙක් විසින් තමන්ගේ සිත වසගේට අරගෙන කරන්න හදන දේ තමන්ගේ එකම දෝෂය බාහිර කෙනෙක් තමන්ගේ හිතට නොයෙකුත් අරමුණු දෙන්න හදද්දී සතර සතිපට්ඨාන අරමුණ තුල පිහිටලා නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ සතර බ්‍රහ්ම විහරණාදී ධර්මයේ පිහිට මත පිහිටලා තමන්ගේ සිත රැකගත්තේ නැති එක විතරයි. ඒ කියන්නේ බාහිර අරමුණින් හිත පීඩාවට පත් නොවි ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව හිත රැක ගන්නවා කියන කාර්යය රැකගත් එක තමයි උන්වහන්සේට කරගන්න බැරි වුණේ. ඒ කර්මයෙන් නිසා තමන්ගේ සිත කය වචනය අසංවර වෙලා ඒ සියලු දෙනාගෙන් බහුතරය නිරේ ගිහිල්ලා ඉපදුනා ඒ කාලේ මැරිච්ච අයගෙන්. එහෙනම් බලන්න අදටත් ඒ වගේ බලවේග ලෝකෙ ක්‍රියාත්මක වෙනවා. මේක අයින් වෙලා නැහනේ. ඒ බලවේග අත්‍යවශ්‍යම නැහැ. ඒ බලවේගම ක්‍රියාත්මක වෙන්න අවශ්‍යත් නැහැ. නොයෙකුත් දේශපාලන ප්‍රශ්න, නොයෙකුත් ආර්ථික ප්‍රශ්න, නොයෙකුත් හැලහැප්පීම් මේ පින්වත් පිරිස රැකී ආරක්ෂා කරන තැන්වල ඒ තැන්වල තියෙන ප්‍රශ්න, ඒ ප්‍රදේශවල තියෙන ප්‍රශ්න ඔය ඔක්කොගෙම ජීවිතේට නොයෙකුත් අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ අර්බුද නිසායි අපි අතින් මේක උනේ. මේ කාරණේ නිසායි මේක උනේ. අහවල් කෙනා මෙහෙම කියපු නිසායි, අහවල් කට්ටිය අපිට මෙහෙම පෙළඹෙව නිසායි, අරගලු මෙහෙම කරපු නිසායි අපි මෙහෙම කරේ කියලා අපි කොයිතරම් කිව්වත් අපි කරන කර්මය අපි දෑවැද්ද කරන් ඉන්නවා. අපි ඥාතියා කරගෙන ඉන්නවා. අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒක අරන් යන්න තියෙනවා. අපිට අරක අරන් යන්න වෙනවා. එතකොට ඒක කරගෙන ගිහිල්ලා අපි නිරේ යද්දී අර කියපු කට්ටිය, අර කරපු කට්ටිය බේරගන්න අපිව නැහැ. ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ.
මොනවා කරන්නද? ඒක තමයි මේ ලෝකයේ තියෙන ධර්මතාවය. ඊළඟට මොකද උනේ? දැන් මේ විදිහට උත්සාහ කළත් අර භික්ෂු සංඝයා වහන්සේගේ මගඵල ලැබීමේ හෝ එහෙම නැත්නම් රහතන් වහන්සේලා පහළ වීමේ අඩුවක් නැහැ. අර දුසී කියන මාරයාට තමන්ගේ සීමාව ඉක්මවා යාම වළක්වා ගන්න බැරුව ගියා භික්ෂු සංඝයා වහන්සේ. ඒ නිසා කල්පනා කළා එහෙනම් මේ වැඩේ හරියන්නේ නැහැ. වෙන විකල්පයකට යන්න ඕනේ කියලා කල්පනා කරා. එහෙනම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුන්නහමත් කෙනෙක්ගේ සිත යට වෙනවා. ඒක සමහර වෙලාවට මීටත් වඩා මීට වඩා සාර්ථක වෙන්න පුළුවන්. මොකද ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් එන අර්බුදේ ලේසියෙන් හොයන්න පුළුවන් කාරණයක් නෙවෙයි නිසා. ඉතින් ඒ දුසී මාරයා මිනිසුන්ටම ආවේශ වෙලා මිනිසුන්ටම අරමුණු දුන්නා. ඇතැම් අවස්ථාවල ඔය අටුවාවේ සඳහන් වෙනවා මේ ස්වාමීන් වහන්සේලා අහසින් වඩිනවා පෙන්눔 කළා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාගේ බණ භාවනා දියුණු කරන ඒවා මේ ඒ 이르දිමත් හැකියාවන් එහෙම ප්‍රකට වෙන විදිහේ කරුණු කළා. ඒ කියන්නේ මේ කඩේ ස්වාමීන් වහන්සේලා 이르දි පානවා නෙවෙයි. ඒ දුසී කියන මාර්යාගේ එයාගේ 이르දියෙන් තමයි මේවා පෙන්눔 කරලා පැහැදීම ඇති කරලා අර ස්වාමීන් වහන්සේලාට ඒ කියන්නේ මේ තිසරණේ කෙරෙහි පැහැදීම පෙද්දීම නෙවෙයි මෙයාගේ අරමුණ. මෙයාගේ අරමුණ තමයි අර ලාභ සත්කාර ලබා දෙන ලාභ සත්කාර වලින් ඒ භික්ෂු සංඝයා පිරිහන්න මේ විපතට ලක් කරන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඒ විදිහට දැන් යන තැන මේ ස්වාමීන් වහන්සේලා ඉස්සරහට ඇවිල්ලා මිනිස්සු වන්දනා කරනවා. ස්වාමීන් වහන්සේලාට පොඩි දුරයි පිණ්ඩපාතේ වඩින්න තියෙන ප්‍රණීත දාන කිනලා පූජා කරනවා. සමහරට පිණ්ඩපාතේ වඩින්න දෙයක්වත් නැහැ. ඒ විහාරස්ථානටම දාන ගෙනල්ලා පූජා කරනවා. ඊට පස්සේ සිවුරු පිරිකර කිසි දෙයකින් අඩුවක් තිබෙන්නේ නැහැ. බෙහෙත් හේතාග්දාරේ අපිට තනියම ස්වාමීන් වහන්සේ අවස්ථාවක් දෙන්න බෙහෙත් ටික පූජා කරගන්න කිය අවස්ථාව ඉල්ල පූජා කරනවා. ඊට පස්සේ නිරන්තරයෙන් ඇවිල්ලා වන්දනාමාන කරනවා, පුද සත්කාර කරනවා. මේ විදිහට කරද්දී ඒ ස්වාමීන් වහන්සේලාට මේ ලාභ සත්කාර වලින් අනතුරක් කරන්නටයි මේ දේ සිද්ධ කළේ කියන කාරණය කකුසඳ බුදුරජාණන් වහන්සේ දැක්කා. ඉතින් කකුසඳ බුදුරජාණන් වහන්සේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට දේශනා කොට වදාලා පින්වත් මහණෙනි මේ කාරණයත් අහවල් කෙනාගේ වැඩක්. ඒ නිසා ඔබ මේකට අහු වෙන්න එපා. මේ කය අසුබ වශයෙන් දකින්න. අසුභානුපස්සනාවෙන් වාසය කරන්න. ඒ වගේම මේ ආහාරයේ පිළිකුල් සංඥාව. මේ ආහාරය කියන දේ තුල තියෙන පිළිකුල් ස්වභාවය අපි ආහාරයට ගත්තේ නැතත් ටිකෙන් ටික පිරුණු වෙලා යනවා. ආහාරයට ගත්තත් මේක ටිකෙන් ටික අසුචි බවට පත් වෙලා මල පහ වෙලා දුගදහබන දෙයක් බවට පත් වෙලා යනවා. ඒතර මේ ආහාරයේ සැබෑ తත්වය තමයි සැබෑ යථාර්ථය තමයි ආහාරය පිළිකුල් සහගතයි. පිළිකුල තිබෙන දෙයක්. එතකොට මේ ශරීරයත් පිළිකුල් සහගතයි. ওই කාරණා දෙක සිහි කරන්න. ඊළඟට සබ්බ ලෝකේ අනබිරිත සංඥාව සියලු ලෝකවල තියෙන කෙරෙහි නොයැලීමේ සංඥාව. සියලුම ලෝකයට නොයැලෙන සංඥා පුරුදු කරන්න කියලා දේශනා කළා. ඊට පස්සේ සබ්බ සංකාරීසු අනිච්ච අනුපස්සී විහෙරති මේ සියලු සංස්කාරතෙහි හේතුඵල ධමයෙන් හටගත්ත සියලු දේ තුළ තිබෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරමින් වාසය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ පින්න ස්වාමීන් වහන්සේලා අර මිනිස්සු දානි පූජා කරපු නැති කාලෙත් නින්දා කරපු නැති කාලෙ මේ සිතින් හිතරක ගත්තා වගේ අර අසුභානුපස්සනාවෙන් නැත්තම් ආහාරේ පටික්කුල සංඥාවෙන් ඒ වගේම සබ්බ ලෝකේ අනබිරිත සංඥාවෙන් සබ්බ සංකාරීසු අනිච්චානුපස්සනාවෙන් මේ විදිහට සිත දිහුණු කරමින් ඒ තුල සිත රඳවා ගැනීමෙන් අර ලාභ සත්කාර වලට නොඇලී ඒ ආකාරයෙන්ම ධර්මයේ හැසිරුණා. උන්වහන්සේලාටත් ඒ කාලෙත් නොඅඩුව මාර්ගඵලලාභී රහතන් වහන්සේලා පහළ වුණා. මාර්ගඵලලාභී ශ්‍රාවකයන් පහළ වුණා. ඒ නිසා මේ දුසී මාරයාගේ ඒ උත්සාහයත් ව්‍යර්ථ වුණා, අසාර්ථක වුණා. ඒ වෙලාවේදී දැන් බලන්න ඒ සිදුවීමේදී අනිත් අద్භූත කාරණය තමයි සිද්ධ වෙන. දැන් මේ කාලේ අර මිනිස්සුන්ව මේ දුසී මාරයා පෙළඹෙව්වේ
ස්වාමීන් වහන්සේලාට පුද සත්කාර කරන්න, වන්දනාමාන කරන්න, ගරු බුහුමන් දක්වන්න. ඒ කරුණෙන් පවා ඒ නිසා තමයි මිනිස්සු දන්පැන් පූජා කළේ. ගොඩ දිනෙත් තිසරණය ගැන මන අවබෝධයකින් කරනවට වඩා ඒ අර කෙනාගේ අර කෙනෙක් හිතට දාන පෙළඹවීමකට. දැන් අපි වුණත් අද කාලේ එහෙම පෙළඹීමකට යත් වෙනවානේ සමහරලාට අපිට හීනෙන් දානයක් පූජා කරන්න ඕනේ වගේ සිතුවිල්ලක් දැක්කොත් සමහර කෙනෙක් කියලා දාන පූජා කරනවා. ඒ වගේ අරමුණු වලින් අදටත් දාන පූජා කරනවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපිට විග්‍රහ විභාග වශයෙන් තේරෙන්නේ නැහැ කොහොමද ඒක උනේ කියලා කියන්නේ. ඒක අහඹලස් වෙච්ච හීනයක් වෙන්න පුළුවන්. දෙවි කෙනෙක් පෙන්වන හීනයක් වෙන්න පුළුවන්. නොපෙනෙන ලෝකෙන් පෙන්වන හීනයක් වෙන්න පුළුවන්. කොහොම නමුත් අද කාලෙනොත් ඒ නොපෙනෙන බලපෑම් වලින් දන්පැන් වලට යොමු කිරීමක් තියෙනවනේ. ඒ කොහොම හරි මේ විදිහට තමයි මේ කෙනා දන්පැන් පූජා කරන්න පින රැස් කරගන්න පෙළඹුණේ. හැබැයි මේ යුගයේ ඒ මරණයට පත්වෙන අය අති බහුතරයේ සුගතියේ ගිහිල්ලා ඉපදුණා. කොයිතරම්නම් වාසනාවක්ද වෙන කෙනෙක්ගේ බලපෑමකින් නමුත් පින් කරලා සුගතියේ ගිහිල්ලා ඉපදුණා. ඒකයි අපේ පවුල්වල යම්කිසි ඥාති හිතයිෂින් හෝ ඉන්නවා නම් ධර්මයේ හැසිරෙනවා කියන එක අපේ ජීවිතේට ලැබෙන පරම ලාභයක් වෙන්නේ ඒක. ඒකයි අපි හැමෝම ගොඩක් දුරට අපි පින් දහම් කරගන්න මේ විතර කුසල් දහමේ හැසිරෙන්නේ. අපි පැවිදි පවා වුණේ අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා නමුත් අපි පැවිදි වුණේ. අපේ ජීවිතවලටත් අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නට වාසනාව දා වුණා. ඒ වගේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් නිසා වෙන්න පුළුවන්, නොපෙනෙන බලවේග නිසා වෙන්න පුළුවන්. ඒ කොයි ආකාරයෙන් නමුත් අපි කරන පින අපිට යහපත පිණිස පවතිනවා. එක්තරා සුන්දර සිදුවීමක් අපිට සිහිපත් වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ බුදුරජාණන් වහන්සේ එක්තරා දේවාලයක් වගේ වන්දනා කරන මිනිසුන්ගේ ගරු බුහුමන් දක්වන පුංචි ඉදිකිරීමක් තියෙන තැනකට වැඩම කළා. එතන යම්කිසි දේවාලයක් වගේ තැනක් තමයි තිබුණේ. එතන ඉන්නකොට ඒ අසල ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස එතන වැඩ සිටියා. ගොවියෙක් ගොවිතැන් කර සිටියා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කර සිටියා. අර මේ ගොවියට පොඩ්ඩක් එන්න කියන්න කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා දැනුවත් කරාට පස්සේ ගොවි මහත්තයා ගොවිතැන නතර කළා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අර බුදුරජාණන් වහන්සේ අර දේවාල ළඟනේ හිටියේ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ නැතුව අර දේවාලයට වන්දනා කරා. දේවාලට වන්දනා කළා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේට මොකොත් කිව්වේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ විමසා සිටියා කොයි කාලෙදන්ද මේ ස්ථානට වන්දනා කරන්නේ කියලා. එතකොට මේ පුද්ගලයා ප්‍රකාශ කර සිටියා භාග්‍යවතුන් වහන්සේ මම මේ අපේ පරම්පරාවෙන් කියලා තිබුණ මෙතන චෛත්‍ය ස්ථානයක් මේ චෛත්‍ය ස්ථානයේ වන්දනා කරන්න කියලා. මේ චෛත්‍ය ස්ථානය කියන්නේ පූජනීය ස්ථානයක් කියන අර්ථේ මේ වන්දනා කරන්න ඕනේ කියලා තිබුණා. ඉතින් අපි දන්න කාලේ ඉඳන් අපි චූටි කාලේ ඉඳන් වන්දනා කරනවා. මේ මිනිස්සු මේ මිනිස්සයා මේ මොකද්ද කින්ද මන්ද කියලා කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. ඔබ වන්දනා කළ යුතු තැනක්මයි වන්දනා කළේ. බොහොමන් දැක්විය යුතු තැනක්මයි වන්දනා කළේ. මේ පුද සත්කාර කළ යුතු තැනක්මයි ඔබ වන්දනා කළේ. ඔබට ඒකාන්තයෙන් යහපතක්. මේක නිරන්තරයෙන් කළ යුතු දෙයක් කියලා ප්‍රකාශ කළා. ඒතර මේක හරි අద్భుත කාරණයක්නේ. මේ කාරණේදී බුදුරජාණන් වහන්සේ අතීත තොරතුරු හෙළි කළා. අතීතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරලා ඉතුරුණු ධාතුන් වහන්සේලා සියලු ධාතුන් වහන්සේලා එකම සෑයකට තැන්පත් වෙන්නේ. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා ඉතුරු සාදපු සෑය පිහිට භූමිය තමයි ඒ වෙනකොට දේවාලයක් පිටලා තිබෙන්නේ. ඒ වෙනකොට ධාතුන් වහන්සේලා මේ පින්නතුන් අහලා තියෙනවා ධාතු පරිනිර්වාණයක් සිද්ධ වෙනවනේ. ඒ ධාතු පරිනිර්වාණයක් සිද්ධ වෙලා ඒ ධාතුන් වහන්සේලා පිරිනිවන් පාලා. නමුත් ඒත් අර යහපත තාම තියෙනවා. සිත ශාන්තිය තාම තියෙනවා. ඒ භූමිය පව වන්දනා කිරීම පුණක් දහම. දැන් බලන්න මෙයා මේ කරේ කිසි දෙයක් දැනගෙන නෙමෙයි. තමන්ගේ ඥාති පරපුරෙන් ආව පරම්පරාගත චාරිත්‍රයක් හැටියට. අද පවා මිනිස්සු ඉන්නවා සමහරලාට ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරන්නේ ඒ ධර්මයේ ගැන ලොකු දහම් දැනුමක් වුන් තුල නැහැ. එහෙම නැත්නම් යම් කිසි විදිහකින් ඒ ගැන එච්චර විශේෂ දැනුමක් නැහැ. හැබැයි
දාන් පැන් පූජා කරනවා, පින්දහම් කරනවා. ඒ දේවල් අර පරම්පරාවෙන් ආපු නිසා පරම්පරාවෙන් ආපු පුරුද්දට නැත්තම් වාර්ෂිකව ඒ දාන දෙමව්පියන්ගේ කාලෙදම පැවැතෙනවා. ඒවත් එක ගත්තාම ඊට පස්සේ දැන් ඒව අතහරින එක හරිය නෑ කියන අදහසින් කරන්නේ. ඒත් පිනක් දහමක් රැස් වෙනවා. බලන්න. ඒ වගේ නමුත් පිනක් දහමක් රැස් වෙනවා කියන කොයිතරම් යහපත් දෙයක්ද, කොයිතරම් යහපත උදා වෙන කාරණයක්ද. ඉතින් මේ විදිහට අපි විස්තර කරමින් සිටි අර පුද සත්කාර දෙමින් දුසිය මාරයා සංඝයාව ඒ දහම් මාර්ගයෙන් ඉවත් කරන්නට දරපු උත්සාහය ගැන එහෙම උත්සාහය දරද්දිත් ඒක වැරදුණු තැන දුසිය මාරයාට කේන්ති ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංගරුවන මේ විදුර සංජීව මහරහතන් වහන්සේලා සහිතව පිඩුසිඟා වඩිද්දී එතන හිටපු ළමයෙක්ට ආවේශ වුණා. ඒ ළමයට ආවේශ වෙලා ඒ ළමයට ආවේශ වෙලා ගලකින් විදුර ස්වාමීන් වහන්සේට ගැහුවා, පහර දුන්නා. ඒකෙන් විදුර ස්වාමීන් වහන්සේගේ මස ඉරිලා අර ඇටකට මතුවෙනකම් මස ඉරිලා මස පළුදුරා ලේ ගලන්ට ගත්තා. උතුම් රහතන් වහන්සේ නමකට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකගේ රුධිරය සොලවලා විශාල කර්මයක් රැස් කරගත්තා. ඒ කර්මය ඔරොත්තු දෙන සාමාන්‍ය කර්මයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නාගාවලෝකණයෙන් අර මාර්යා දෙස බැලුවා. මාර්යා දෙස බැලුවට පස්සේ මාර්යාට කිව්වා ඔබ ඔබෙහි ප්‍රමාණි දන්නේ නැහැ, පමණ දන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. එතකොට ඒ මාර්යාගේ අවශ්‍ය අවසන් මොකද අවසන් වුණේ ඒ කර්මයේ විපාකයේ බලවත් අමනුෂ්‍යයන්ට ඒක දරාගෙන ඉන්න බෑ. ඒ නොපෙනෙන බලවේගයේ එතනින් චුත වෙලා ගියා. දුසී මාර්යා එතනින් චුත වෙලා ගිහිල්ලා චපස්සායතනික කියන නිරයේ ගිහිල්ලා ඉපදුනා. චපස්සායතනික නිරයේ ස්වභාවය තමයි ඇසින් යමක් දකිනවා නම් ඒ ඇසින් දකින සෑම දෙයක්ම දුකමයි උපදින්නේ. කනින් යමක් අහනවාද ඒකෙන් උපදින්නේ දුකමයි. නාසයෙන් යමක් ආග්‍රහණය කරනවාද ඒකෙන් දැනෙන්නේ දුකමයි. දිවෙන් යම් රසයක් විඳිනවද දැනෙන්නේ දුකමයි. කයෙන් යම් පහසක් විඳිනවද ඒකේ තියෙන දුකමයි. මනසට යම් තාක් අරමුණු වෙනවද චපස්සායනික නිරයේ ඉන්න ඒ කෙනාට ඒ ආයතන හය ඔස්සේ අංශු මාත්‍රිකම සැපයක්වත් දකින්න ලැබෙන්නේ ඒ ජීවිත කාලය පුරාවටම දුකමයි පවතින්නේ. දුකින්ම පීඩාවට දුකටම පත් වෙනවා. එතකොට මේ චපස්සායනික නිරේ ගිහිල්ලා දුක් විඳිනවා. යකඩ හුල් වලින් පපුවට නිරන්තරයෙන් ඇනුම් කන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ පපුවට හුල් වදින එක ඇනිගෙන ගිහිල්ලා ඒ හුල් එකිනෙකට වදිනකොට අවුරුදු 1000ක් ගියා කියලා දැනගන්න පුළුවන්. මෙහෙම බොහෝ කාලයක් බොහෝ දීර්ඝ කාලයක් මේ කෙනාට මෙහෙම දුක් විඳින්න සිද්ධ වුණා. බලන්න තමන්ගේ තරම කොච්චරද කියන එක කර්මයට අදාළ නැහැ. දැන් සමහරලාට සමහර කෙනෙක් තමන්ගේ බල පුළුවන්කාරකමට, තමන්ගේ හැකියාවට, තමන්ගේ තියෙන තනතුරු තානාන්තර පිළිගැනීමට ඒවා පිහිට කරගෙන කර්ම රැස් කරනවා. හැබැයි ඒවා පිහිට කරගෙන කර්ම රැස් කරාට මොකද වෙන්නේ? ඒ කර්මේ විපාක දෙන්න යනකොට ඒ කිසි දෙයක පිහිටක් අපිට නැහැ. කර්මයම අපිට අපි ඕන තැනට ඇදගෙන ගිහිල්ලා අපිට දෙන්න පුළුවන් හැම වදයක්ම දෙනවා. ඒ නිසා මේ කර්මය කියන දෙයින් අපිට එහෙම ලේසියෙන් ගැලවෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ නිසා ඒ කර්මයට බාහිර සමාජයට දොස් නගලා වැඩක් නෑ. බාහිර පිරිසට දොස් නගලන්න වැඩක් නෑ. බාහිර කෙනෙක්ට දොස් කරලා නගලා වැඩක් නෑ. අපි අපිට දොස් නගමින් පසුතැවිලත් වැඩක් නෑ. අපි කරන්න ඕනේ කුසල කර්මයේ රැස් කරගන්න පුළුවන් තරම් මහන්සි ගන්න එක. යහපතේ යෙදෙන්න පුළුවන් තරම් මහන්සි ගන්න එක. දැන් මේ විදිහට දුක් විඳලා ඊට පස්සේ ගිහලා මහා නිරේ ඉපදිලත් අවුරුදු දසදහසක් දුක් විඳලා තියෙනවා. මේ දුසී මාරයා. ඒ කාලේ ඒ දුසී මාරයාගේ දුසී මාරයා ඊතර නිර සතෙක් වෙලා ඉපදිලා ඉඳිද්දි ස්වභාවය තමයි ඇඟ මිනිසෙක් හැබැයි ඔළුව මාළුවෙක් වගේ. තියෙන දුකක් විඳලා තියෙනවා. මෙහෙම දුක් විඳ ජීවත් වෙලා අන්තිමේදී ඒ උන්වහන්සේ ඒ කෙනා නම් එතනින් මිදුණා. මිදලා ගිහිල්ලා ඊට පස්සේ සසරේ සැරිසරලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකණු ဒုတိ යක් අග්‍ර ශ්‍රාවකණු මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වශයෙන් ධර්මය අවබෝධ කරලා නිවනින් සැනසී වදහලා ධර්මයේ පිළිසරණ ලැබුවා. එහෙනම් බලන්න මේ ධර්මයේ තුල තියෙන පිහිට පිළිසරණ කොයිතරම්ද මේ වගේ දෙයක් මේ වගේ කර්මයාගේ නිදහස් වෙන්න පුළුවන් වෙනයම් වූ මගක් මේ ලෝකේ නෑ. කර්මයෙන් මිදුණා උන්වහන්සේ. ආයි කවදාවත් උන්වහන්සේ සතර පා දුක හෝ වෙනයම් හෝ දුකක් අංශු මාත්‍රක දුකක් උන්වහන්සේගේ ජීවිතයට අදාළ වෙන්නේ නෑ.
උන්වහන්සේ සියලු දුකින් මිදුණා. හැබැයි අපි තාම මේ දුක පස්සේ යනවා. ඒ නිසා අපේ සිත කය වචනය රැකගන්න, ඒ සිත කය වචනය රැකගනිමින් කුසල් දහමේ යෙදෙන්න, ඒ වගේම හැකි හැම අවස්ථාවක හැකි උපරිමෙන් ඒ කර්මයන්ගෙන් මිදෙන්න තියෙන මාර්ගයේ වෙච්ච මේ ධම්මග ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරගන්න අපි හැමෝම වෙහෙස මහන්සි ගන්න ඕනේ. ඒ නිසා අප සියලු දෙනාටම මේ රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මොන බාධක මැද්දේ වුණත් මොන කරදර මැද්දේ වුණත් රටේ ලෝකෙ නොයෙකුත් ප්‍රශ්න තියෙයි. ඒ මේවත් තියෙයි. හැබැයි ඒ ඔක්කොම මැද්දේ අපි අපේ ගමන යන්න ඕනේ. අපි අපිට පිළිසරණ හදා ගන්න ඕනේ. ඉතින් කය වචනය සංවර කරගෙන මනස සංවර කරගෙන මෙලොව යහපත උදා කරගන්නට යහපත් වූ කර්මයන්ගේ පිහිට ලබන්නට අප සියලු දෙනාට මේ උතුම් ධර්ම දේශනාවත් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. අද දවසේදී සම්ප්‍රසාදනී සඳහම් දේශනාව සඳහා මෙතිපර දායකත්වය එකතු කළේ ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා අයේෂා සදමාලි මල්ලවාරච්චි මෙනවිය විසින් අප්‍රේල් 13 වෙනි දින යෙදিলা තිබෙන, ඒ කියන්නේ අද දවසේ යෙදিলা තිබෙන 68 වන ජන්මදිනය සමරන සෝමා මල්ලවාරච්චි මෑණියන්ටත්, ඒ වගේම මාර්තු 23 වෙනි දින ජන්මදිනයේ සැමරූ රෝහණ මල්ලවාරච්චි පියාණන්ටත් සිත ශාන්තිය යහපත උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව ඉතින් අද දවසේ දරස් කර ගන්නට යෙදුණු සීලුම් පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරුව සීල පින්නතුන්ගේ ඉෂ්ඨකාමී හිතකාමී සීල දෙවිවරුන්ට සීල් බ්‍රහ්ම රාජයන්ට අනුමෝදන් වෙත්වා. සක් දෙවිදුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට සීල් බ්‍රහ්ම රාජයන්ට ඒකාන්තයෙන්ම මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් බබුන් සැපේම් සැපයටපත් වෙත්වා. දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණ මේ පින්වත් සියලු දෙනා වෙත සැලසේවා. සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලු මළගේ ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ සියලු මළගේ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී දායකත්වයේ එකතු කළ අයේෂා සඳමාලි මල්ලවාරච්චි මෙනවියට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අප්‍රේල් 13 වෙනි දින අද දවසේ 68 වන ජන්මදිනයේ යෙදලා තිබෙන සෝමා මල්ලවාරච්චි මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මාර්තු 23 වෙනි දින ජන්මදිනයේ සැමරූ රෝහණ මල්ලවාරච්චි පියාණන්ට, ඒ වගේම අප්‍රේල් 12 වෙනි දින 27 වන ජන්මදිනයේ යෙදුණු ලහිරු ලක්මාල් සහෝදරයාට, අප්‍රේල් 24 වන දිනට ජන්මදිනයේ යෙදෙන අයේෂා සදමාලි මල්ලවාරච්චි මෙනවියට දවසේදී දායකත්වයේ එකතු කළ ඒ පින්වත් මෙනවියට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම 2022 අප්‍රේල් මාස 25 වෙනි දින ජන්මදිනයේ යෙදෙන කුෂාන් මුණසිංහ ගම මහතාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු දෙනාටත් ඒ සියලු දෙනාගේ ඥාති හිතයිෂී සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික මානසික පීඩා දුරු වෙත්වා. කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයටපත් වෙත්වා. කරන්නා වූ ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙත්වා. සියලු දෙනාටම ශ්‍රද්ධා, සීල, ෘත, ත්‍යාග, ප්‍රඥාන සීක ධර්මයන් දිනු කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකම සියලු දෙනාට, අද දවසේදී ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. රට ලෝක වාසී සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ රට තුළ, මේ ලෝකයේ තුළ පවතින නොයෙකුත් අර්බුදකාරී තත්ත්වයන් විසදිලා සියලු දෙනාට යහපත් සැනසිලිදායක දිවියක් ගත කිරීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙත්වා. සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්
අවබෝධ කර ගැනීම පිණිස මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිස මේ කර්මයාගේ දුක් විපාකයන්ගෙන් මිදීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.